සුබ දවසක් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා මාධ්‍යවේදී හිතවතුන් සියලු දෙනාට. ඒ වගේම ප්‍රඥා සංවිධානයේ හැටියට ඉතාමත් ආදරෙන් පිළිගන්නට කැමැති. අද අපි පළවෙනි වතාවට හයිබ්‍රිඩ් ක්‍රමයට මේ කොවිඩ් තත්ත්වය තුළ අපි කීප දෙනෙක් මුහුණට මුහුණත් ඒ වගේම Zoom තාක්ෂණය ඔස්සේ මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. නිසා මම කැමැතියි ඒ සියලුම මාධ්‍යවේදී සහෝදරයන් ඉතාම ආදරයෙන් පිළිගන්න. ඒ වගේම අපේ උපදේශක මණ්ඩල සමාජිකයනුත් කීප පළක් මේ මාධ්‍ය සාකච්ඡාවට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා. ඒ අය පිළිගන්න කැමැතියි. ඒ වගේම ඔබට පේනවා ඇති මම හිතන්නේ මූණ වහලා තිබුණා රටේ බොහොම කාලයක් ජනප්‍රිය දේශපාලන චර්චාවක් වෙච්ච පෙරියල් අස්රොප් මැතිනිය අපිත් එක්ක මේ මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙනවා. මේකත් මම හිතන්නේ ප්‍රඥා සංවිධානයේ ඉතිහාසයේ තීරණාත්මක මාධ්‍ය සාකච්ඡාවක්. මොකද අපි දේශපාලඥයෝ සමග එකට වාඩි වෙලා මාධ්‍ය සාකච්ඡා තියලා නැහැ මීට පෙර. හැබැයි අපි එතුමිය ඒ සම්ප්‍රදායික දේශපාලනඥයෙක් හැටියට සලකන්නේ නැහැ. ඒ වගේම එතුමිය අද විශ්‍රාමයේ සුවයෙන් රටේ පොදු මහජනයාගේ සුබසිද්ධිය සඳහා තමගේ කාලය වැය කරමින් සිටින කෙනෙක්. ඒ නිසා එතුමියට අපි ආරාධනා කළා අපේ උපදේශක මණ්ඩලයේ අපි අද සාකච්ඡා කරන්න යන මේ pathway to change එහෙම නැත්නම් වෙනසට මගක් යන කාන්තා වන් බලගැන්වීමේ වැඩපිළිවෙලේ උපදේශක මණ්ඩල සමාජිකාවක් හැටියට එතුමිය අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා. එතුමියත් ඉතාම ආදරෙන් මතක් කරන්න කැමතියි. වගේම උපදේශක මණ්ඩලයේ හැටියට ඉන්න පිරිස් මම ආරම්භයේදීම සඳහන් කරන්නට කැමතියි. මෙතුමිය වගේම ඒ වගේම ගරු අමාත්‍ය ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය අපේ උපදේශක මණ්ඩල සමාජිකාවක් හැටියට කටයුතු කරනවා. පාර්ලිමේන්තු විමෙන් කෝකස් එක හැටියට. ඒ වගේම මාර්ගදහ ව්‍යාපාරයේ පිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් මේ පාර්ලිමේන්තු සාමාජිකය නියෝජනය කරමින් ඒ කණ්ඩායමට රෝහිණී කවිරත්න ගරු මන්ත්‍රීතුමිය සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබ හැමෝම දන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධම්මදිසානායක මහත්මයා, ඒ වගේම පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරී ගායනී ප්‍රේමතිලක මහත්මිය, ඒ වගේම සාමදානී තිරුවන්දනී මහත්මිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ පීඨාධිපති විසාකා සූරියබණ්ඩාර මහත්මිය, ඒ වගේම සිවිල් සමාජයේ පැත්තෙන් කුමුදුනි සැමුවෙල් මහත්මිය, ඒකම විසාකා ධර්මදාස් මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට අමතරව මේකට අදාළ කාර්තා කටයුතු පිළිබඳව අදාළ අමාත්‍යාංශයේ වන කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිල්මිනි හේරත් මහත්මිය, ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපති තුමියා, ඒකම මම හිතන්නේ කාන්තාව දෙදෙනෙක් පිරිමින් දෙදෙනෙක් මේ අද මේ උපදේශක මණ්ඩලය නියෝජනය කරනවා. මම කලින් ධම්මදිසානායක මහත්මයා වගේම මඩකලපුවේ ස්වර්ණලිංගම් මහත්මයා, ඔහු සිවිල් සමාජ ක්‍රියාකාරියෙක්. ඒ වගේම මල්රාජ මණ්‍යාරච්චි මහත්මිය මේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරනවා. මේ උපදේශක මණ්ඩලය නියෝජනය කරනවා. ඒතර මේ සියලු දෙනා මේ මොහොතේ මතක් කරන ගමන් මේ මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ, ඒ වගේම මේ වැඩපිළිවෙලේ අරමුණ මම පැහැදිලි කරන්න කැමතියි. මම හිතන්නේ අපි හැමෝම දන්නවා ලංකාවේ ජනගහනයෙන් 52% කාන්තාවන් මේ රටේ සිටිනවා. හැබැයි පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් අපිට දකින්නට නැහැ. පාර්ලිමේන්තු සහ පළාත් සභා ගත්තොත් 5% වගේ ප්‍රමාණයක් ප්‍රතිශතයක් තමයි කාන්තා නියෝජනයේ තියෙන්නේ. පළාත් පාලනයේ 23%ක් වාසනාවකට පහුගිය පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ සංශෝධනයත් එක්ක 23.8ක් වගේ ප්‍රමාණයක් අපිට ප්‍රායෝගිකව ලැබිලා තිබෙනවා. හැබැයි ලෝකේ කලාපයේ අනිකුත් රටවල් එක්ක බැලුවොත් කාන්තා නියෝජනය ඉතාම අඩු මට්ටමක තමයි දකින්නට තිබෙන්නේ. ඒ වගේම අපිට ඕන කරනවා මේ කාන්තා නියෝජනය මේ තත්ත්වය වෙනස් කරන්නට ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වැඩිවීමක්. මොකද මම ඒක අවධාරණය කරන්නට කැමතියි. අපිට
සංඛ්‍යාත්මකව කාන්තාව වැඩි වීම මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කාන්තාව හෝ වේවා පිරිමි හෝ වේවා ඒ ගුණාත්මක දේශපාලන නායකත්වය. ඉතින් අපි විශ්වාස කරනවා ඒ ගුණාත්මක දේශපාලන නායකත්වයේ ගොඩනැගීමේදී ඊටාම පහසුවෙන් අපේ රටේ සංස්කෘතිය අනුව ඊටාම පහසුවෙන් කාන්තා දේශපාලන නායකත්වය ඒ ගුණාත්මක දේශපාලන නායකත්වය දක්වා වර්ධනය කර ගැනීමේ ගොඩනගා ගැනීමේ ප්‍රභාවය වැඩි පහසුව වැඩි. ඒක ඉලක්ක කරගෙන තමයි අපි වෙනසකට මගක් කියන තේමාව යටතේ ඉදිරි කාලය තුල මේ කාන්තාවන් 100 දෙනෙක් පුහුණු කිරීමේ කටයුතු අපි සැලසුම් කරලා තිබෙන්නේ. ඒ සඳහා මේ වෙනකොට අපි නාම යෝජනා කැඳවලා තිබෙනවා. ආයුධ පත්‍ර කැඳවලා තිබෙනවා. කාර්ය සංවිධානයේ වෙබ් අඩවියට ගිහිල්ලා ඕනෑම කෙනෙකුට මේ මාසේ 20 දක්වා ඔක්තෝබර් 20 දක්වා තමන්ගේ ආයුධපත් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. මෙතනදී ඇත්තටම අපි කල්පනා කරන්නේ අපිට වැඩක් නැහැ. අපිට ඕන කරන්නේ මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇතිකරන්න ඒ සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව ගැන හැඟීමක් තිබෙන දේශපාලන නායකත්වයක් ගොඩනගන්න. ඒ වගේම ජනතාවගේ මුදල් මංකොල්ල නොකරන මහජන දේපල මංකොල්ල නොකරන දේශපාලන නායකත්වයක් ගොඩනගන්න. ඒ වගේම යම් දැක්මක් සහිත මහජන නියෝජනයෙන් ගොඩනගන්න. එහෙම නැතුව අපිට නියෝජනය නාමික මහජන නියෝජනයක් තිබීම කිසිදු ආකාරයක ප්‍රයෝජනක් නැමැති බව අපිට මේ අවුරුදු 73ක් 74ක් ඉතිහාසයේ පුරාවටම නිදහසෙන් පස්සේ ඔප්පු කරලා තිබෙනවා අපේ රටේ මහජන නියෝජ්‍යෝ හැටියට. අපි පාර්ලිමේන්තුව දිහා බලන් හිටියොත් අපිට විනාඩි 2-3ක් පාර්ලිමේන්තු සාකච්ඡාවක් අපි බලාගෙන හිටියොත් අපිට පේන දේ තමයි මේ දෙපැත්තෙම මේ රටේ සම්පත් මංකොල්ල කෑම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටින්ම අපිට අහන්න දකින්න හැකියාව තිබෙනවා. ඒ අය මේවා තමන්ගේ කාලේ නෙමෙයි සිද්ධ වුණේ කියන කාරණේ තමයි ඔවුන්ගේ පොදු තර්කයක් හැටියට උන් ඉදිරිපත් කරන්නේ. අපිට වැදගත් නැහැ මේක කරේ A පක්ෂයේද B පක්ෂයේද C පක්ෂයේද කියලා. අපිට ඕනේ මේ රටේ මහජන සම්පත් මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය ඇති කරන්නට පාවිච්චි කරන්න පුළුවන් දේශපාලන නායකත්වයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා කාන්තා දේශපාලන නායකත්වයේ පාර්ලිමේන්තුව තුල පළාත් සභාව තුල වැඩි කිරීම හරහා පළාත් පාලන ආයතනවල ප්‍රධාන පුටුවට නගරාධිපති ධූරයට සභාපති ධූරයට කාන්තා නායකයෝ ගේන්න පුළුවන්කම ලැබුණොත් ඒ හරහා මේ දූෂිත දේශපාලන සංස්කෘතිය යම් ආකාරයකට අපිට වෙනස් කරන්න පුළුවන් කියන අපිට ලොකු විශ්වාසයක් අපි තුල තිබෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුව දිහා අරලා බැලුවොත් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කාන්තා නියෝජිතවරියන්ට සාපේක්ෂව තියෙන චෝදනා ප්‍රමාණය අඩුයි. සාපේක්ෂව තියෙන චෝදනා නැහැ. අපි කියන්නේ නැහැ 100% මේ දේශපාලනයේ ඉන්න කාන්තාවෝ සියල්ලම ඊටාම හොඳ මට්ටමේ ඊටාම ගුණාත්මක භාවය කියලා. හැබැයි සාපේක්ෂව ගත්තොත් මේ කාන්තා දේශපාලන නායකත්වයට තියෙන චෝදනා ඊටාම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒක නිසා මේ වැඩපිළිවෙලේ අරමුණ වෙන්නේ අපේ ව්‍යායාමයේ අරමුණ වෙන්නේ එවැනි ගුණාත්මක නායකත්වයක් පාර්ලිමේන්තුවට ගෙනීම. එවැනි ගුණාත්මක නායකත්වයක් පළාත් සභාවට ගෙනීම. එවැනි ගුණාත්මක නායකත්වයක් ප්‍රාදේශ සභාවට ගෙනීම. ඒ සඳහා අපි කිසියම් විනයක් ඉක්මීමක් සහිත දේශපාලන නායකත්වයක් ගොඩනැගීම සඳහා තමයි මේ වෙනසකට මගක් කියන තේමාව යටතේ මේ පුහුණු වැඩමුළු අපි සැලසුම් කරලා තියෙන්නේ. මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා විවිධ විෂයන් පිළිබඳව උන්න දැනුවත් කරන ප්‍රායෝගිකව න්‍යායාත්මක දැනුම පැය 250කුත් ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැය 250කුත් ලෙස මේක අවුරුද්දක කාලයක් ඊටාම සක්‍රීය වැඩසටහනක් බවට පත් කරන්න සම්ප්‍රදායික පුහුණුවෙන් ඔබට ගියපු පුහුණු වැඩමුළු පුහුණු පාඨමාලාවක් බවට පත් කරන්න මේ යටතේ අපි කළමනාකරණය පිළිබඳව සාමාන්‍ය ගවර්නන්ස් පිළිබඳව ඒ වගේම මැතිවරණ නීති පිළිබඳව ඒ වගේම ඔවුන්ගේ පෞරුෂ වර්ධනය පිළිබඳව ඔවුන්ගේ පබ්ලික් ස්පීච් පිළිබඳව එහෙම කතනය පිළිබඳව මේ වගේ ඔවුන් නායකත්වයේ තුල ගොඩනැගෙන්නට අවශ්‍ය කරන දේවල් නැත්නම් ප්‍රායෝගිකව පොළොවේ දේශපාලන නායකත්වයේ තමන්ගේ ගුණාත්මක භාවය වැඩි කරගන්නට අවශ්‍ය කරන දේවල් මේ සියල්ල වැලියු බේස් එකක් මත පදනම්ව ඒ අවශ්‍ය පුහුණුව ලබා දෙන්න තමයි
අපි බලාපොරොත්තු වෙන එවැනි විශේෂ ක්ෂේත්‍ර 10ක් පමණ අපි මේකට අත්ලත් කරලා තිබෙනවා. මේ සඳහා දේශීය විදේශීය සම්ප්‍රදායකින්ගේ දායකත්වයේ සහිතව මේ පුහුණු වැඩමුළු අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිට අවශ්‍ය කරන න්‍යායාත්මක සහ ප්‍රායෝගික අධ්‍යක්ෂ පදනම්ම අපිට අවශ්‍ය උපදෙස් දෙන්න තමයි අපි අපේ උපදේශක මණ්ඩලය අපේ පෙරේරා ශ්‍රොප්‍රතිනිය ඇතුළු උපදේශක මණ්ඩලය පත් කරලා තිබෙන්නේ. අපි ආරාධනා කරන්න කැමති මේ රටේ දැනටමත් අපි දේශපාලන පක්ෂවල ලිඛිතව මේ කාරණේ දැනුම් දීලා තියෙනවා. අපි ආරාධනා කරන්න කැමති සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට දිස්ත්‍රික්ක මට්ටමේ ජාතික මට්ටමේ ඔබේ හොඳම පිරිස අපිට ලබා දෙන්න. ඔබේ හොඳම පිරිස අපිට ලබා දෙන්න. අපි විධිමත් තෝරා ගැනීමකින් අනතුරුව ඔවුන් මේ රටේ දක්ෂ දේශපාලන නායකයින් බවට පත් කරගන්නට අපි අවශ්‍ය වැඩපිළිවෙල අපි සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා ඔබේ හොඳම පිරිස අපිට ලබා දුන්නොත් අපිට පුළුවන් ඔබට හොඳ ඔබේ දේශපාලන පක්ෂයට ආලෝකයක් ඇති කරන මට්ටමේ කාන්තා නායකත්වයක් බිහි කරලා දෙන්නට ගොඩනගලා දෙන්නට. ඒ වගේම දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන කාන්තා දේශපාලන නායකයින්ට අපි ආරාධනා කරන්නට කැමතියි. ඔබ මේ රටේ පාර්ලිමේන්තුවට ගෙන යන්න අපි සූදානම්. ඔබ මේ රටේ පළාත් සභාවට ගෙන යන්න අපි සූදානම්. ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙන්න අපි සූදානම්. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න ඔබේ ආයුධ පත්‍රයක් මේ ඔක්තෝබර් මාසේ නැත්නම් මේ මාසේ 20 වෙනිදාට පෙර කාර්යසභා සංවිධානයේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ ආයුධ පත්‍රය ඔබට භාගත කරගැනීමේ හැකියාව තිබෙනවා. ඔබේ ආයුධ පත්‍ර අපිට ඉදිරිපත් කරන්න අපි ඔබ සූදානම් නම් අපි සූදානම් ඔබව අනාගතයේ මේ රටේ දේශපාලන නායකත්වයේ ඉහළම ස්තරය දක්වා ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නට අපි සූදානම් කියන පරිවිඩේ මේ වෙලාවේ ලබා දෙන්නට කැමතියි. මම කැමතියි මේ පිළිබඳව දෙමළ මාධ්‍යයෙන් අදහස් දක්වන්නට අපේ ප්‍රසන්නයා මහත්මියට ආරාධනා කරන්න. ඇය සූදානම්ව සිටිනවා මේ කාරණා පිළිබඳව දෙමළ මාධ්‍යයෙන් ඔබතුමාලා දැනුවත් කිරීම සඳහා. வணக்கம். இங்கே கூடியிருக்கும் அனைத்து வானொலி, தொலைக்காட்சி மற்றும் பத்திரிகை நிருபர்களுக்கும் ஜூம் தொலைநுட்பத்தினூடாக பல்வேறு மாவட்டங்களில் இணைந்திருக்கும் பலதரப்பட்ட நிருபர்களுக்கும் பப்ர நிறுவனத்தின் ஆலோசனை குழு உறுப்பினர்களுக்கும் நிறைவேற்று பணிப்பாளர் மற்றும் எச்சக ஊழியர்களுக்கும் இந்நேர வணக்கத்தினை தெரிவித்துக் கொள்கின்றேன். மாற்றத்திற்கான பாதை இது பப்ர நிறுவனத்தின் ஒரு நீண்ட கால கனவு. அந்த கனவினை மெய்ப்பட வைப்பதற்கான முதற்கட்ட நடவடிக்கைகளை உங்களுக்கு அறிமுகப்படுத்தி வைப்பதற்காக இந்த இடத்தில் நாங்கள் அனைவரையும் அழைத்து சென்றோம். இந்த திட்டத்தின் உயரிய நோக்கமாக உள்ளூராட்சி மன்றங்களில், மாகாண சபை மட்டங்களில் மற்றும் பாராளுமன்ற மட்டங்களுக்கு மதிப்பீட்டு அடிப்படையிலான பயிற்சி, திறன் விருத்தி பயிற்சி ஒன்றினை வழங்குவதுதான் இந்த திட்டத்தின் நோக்கம். ஒரு வளமான சமூக, அரசியல், கலாச்சாரத்தை மேம்படுத்தும் நோக்கில் நாட்டில் அனைத்து மாவட்டங்களையும் உள்ளடக்கியதாக தலைமைத்துவமும் சமூக பொறுப்பு கூறலும் அத்தோடு அரசியலில் சாதிக்க துடிக்கும் அனைத்து பெண்களையும் நாங்கள் உள்ளடக்கி அதில் தெரிவு செய்யப்படும் 100 பெண்களுக்கான இந்த பயிற்சி பட்டறை தான் இது. இந்த கற்பினரி 12 மாத கால இடைவெளிகளில் தமிழ் மற்றும் சிங்கள மொழிகளில் நடைபெறும். 250 மணி நேரத்துக்கும் மேற்பட்ட பாட அலகுகளும் 250 மணி நேரங்களுக்கு மேற்பட்ட சமூக வெளிக்கல பயிற்சிகளுமாக, அதோடு 100 மணித்தியாலங்களுக்கு மேற்பட்ட சுய கற்றல் நடவடிக்கை, அவர்களது அடையாளத்தை உருவாக்கி கொள்ள இந்த வாய்ப்பை அவர்கள் பயன்படுத்திக் கொள்ளலாம். இந்த கற்பினரினை மெருகூட்டுவதற்காக இலங்கை பல்கலைக்கழகங்களில் இருந்தும் உலக பல்கலைக்கழகங்களிலிருந்தும் பயிற்சியாளர்களை கொண்டு மதிப்பீட்டு அடிப்படையிலான
அரச நிர்வாகம், சமூக உறவு மற்றும் ஆளுமை விருத்தி, சட்டம், ஊடகம் மற்றும் தொழில்நுட்பம், தேர்தல் வழிமுறைகள், தேர்தல் பிரகடனங்கள், திட்டமிடல் முகாமைத்துவம், பங்கேற்பு முகாமைத்துவம் என ஒரு சமூக பொறுப்பு வாய்ந்த ஒரு தலைவிக்கு இருக்க வேண்டிய சகல ஆற்றல்களையும் இந்த கற்கிணறி மெருகூட்டி கொடுக்கும் என்பதில் நாங்கள் இதில் உத்தரவாதம் அளிக்கிறோம். இவ்வாறாக திட்டமிடப்பட்ட கற்கிணறியை வளப்படுத்தவும் செயற்படுத்தவும் எங்களுக்கு உறுதுணையாக எங்களோடு பயணிக்கும் ஆலோசனை குழு உறுப்பினர்களை அறிமுகப்படுத்த இந்த தருணத்தில் நான் ஆசைப்படுறேன். எங்களுக்கு கௌரவ பாராளுமன்ற உறுப்பினர்களாக கௌரவ பேரியல் அஷ்ரப் அவர்களும், அதைத் தொடர்ந்து கௌரவ ரோஹிணி கவிரத்ன அவர்களும், அதைத் தொடர்ந்து கௌரவ திருமதி சுதர்ஷினி பர்னாண்டோ புள்ளி அவர்களும், மேலும் அமைச்சுக்களிலும் நிர்வாகத்துறைகளிலும் மற்றும் சமூக மேம்பாட்டுக்கான நிறுவனங்களிலும் தலைமை பொறுப்புகளை வகித்துக் கொண்டிருக்கும் எங்களது ஏனைய ஆலோசனை உறுப்பினர்களாக திரு தர்ம திசாநாயக் அவர்கள், திருமதி விஷாகா சூரிய பண்டார அவர்கள், திருமதி சமாதானி கிரிவர்த்தனிய அவர்கள், மேலும் திருமதி சுதர்ஷினி ஸ்ரீகாந்த் அவர்கள், திருமதி மல்ராஜி வன்னியராட்சி அவர்கள், திருமதி விஷாகா தர்மதாஸ் அவர்கள், திரு சொர்ணலிங்கம் அவர்கள். அதனைத் தொடர்ந்து இந்த திட்டத்தின் முடிவில் நாங்கள் எதிர்நோக்கும் பூரண தேர்ச்சி கொண்ட 100 பெண்களை இலங்கை அரசியல் தளத்திற்கு அறிமுகப்படுத்த நாங்கள் இந்த திட்டம் வழிவகுக்கிறது. இலங்கையில் உள்ள அரசியல் கட்சிகள், சமூகம் சார்ந்த சிவில் நிறுவனங்கள், பெண்கள் அபிவிருத்தியிலும் அக்கறையுள்ளவர்கள் இத்திட்டத்தினை திறம்பட நடாத்த தக்க உதவிகளையும் ஆதரவினையும் தந்து பெண்களை உற்சாகப்படுத்தி இதனூடாக ஒரு சிறந்த சமூக மாற்றத்தினை பாத்வே டு சேஞ்ச் மூலம் அடைய நாங்கள் உங்களை கரங்களை வேண்டியிருக்கின்றோம். இதற்கான விண்ணப்பங்களை எங்களது பஃப்ரல் வெப்தளத்தினூடாக M12 வெப்தளத்தினூடாகவும் சிங்கள மொழி மூலமான தேவையான தகவல்களை பெற்றுக்கொள்ள தொலைபேசி எண்கள் 07042232688, தமிழ் மொழி மூலமாக 07678731444, அதே மூலம் pathwaywomen@gmail.com என மின்னஞ்சல் முகவரியூடாகவும், தபால் மூலமாக 16 Bird Place off Parliamentary Road, Colombo 6 என்ற தபால் மூல அஞ்சலியூடாகவும் இந்த மாதம், அதாவது அக்டோபர் 20 2021 முன்னதாக உங்களது விண்ணப்பங்களை அனுப்பி வைக்க உங்களிடமிருந்து நாங்கள் கோரிக்கை விடுக்கின்றோம். மேலும் இலங்கையில் உள்ள சகோதரிகளை நான் பஃப்ரல் நிறுவனத்தின் சேவையாக இதில் இணைந்து கொள்ளுமாறு உங்களை அழைக்கின்றேன். நாம் ஒத்துழைத்தால் பாதைகள் பலதானாலும் உருவாகும் நமது நாடு எல்லோருக்கும் பயனுள்ளதாக அமையும். ප්‍රසන්න මහත්මිය සූචනා දෙනවා. එයා තමයි මේ වැඩසටහන බාරව කටයුතු කරන්නේ. මම කැමතියි අපේ උපදේශක මණ්ඩලය නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වෙන ගරු හිටපු අමාත්‍ය පෙරේරා අෂ්රෆ් මැතිණියට වචන කීපයක් මේ සම්බන්ධයෙන් කතා කිරීම සඳහා ආරාධනා කරනවා. About the women's program. So you whatever you thought from that. In English? Either in English. Very much comfortable in English, no? Yes. බොහෝ ස්තුතියි රුමන් මැතිතුමාට. පැකර් සංවිධානය මේ අරගෙන තියෙනා වූ ඒකේ අරමුණ, ඒ කියන්නේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළට කාන්තාවන්ගේ නියෝජනය වැඩි කරගත යුතුයි කියන ඒ තේමාව යටතේ අරගෙන තියෙනා වූ මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ කියන්නේ
ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ දැන් ජනතාව අතර ප්‍රසිද්ධියකට වඩා විශාල ආందోලනාත්මක තත්වයකට පත් වෙලා තියෙන බවක් තමයි පේන්නේ. ඉතින් ඕනෑම දෙයක් කළමනාකරණය කරගනිද්දී පිරිමියා සහ ගැහැණිය කියන මේ දෙදෙනා එකතු වෙලා කරොත් වඩාත් සාර්ථක ගමනක් යන්න පුළුවන් කියන එක සාමාන්‍යයෙන් අපි නිවසක් තුළ අපි කවුරුත් දන්න දෙයක් හැටියට නිවසක් තුළ කළමනාකරණය කරන්නේ කොහොමද? දරුවාගේ සුභසිද්ධිය වෙනුවෙන් ඒ දෙදෙනා එකතු වෙලා කොහොමද වැඩ කරගන්නේ කියන එක ඒ විදිහටම රටක් ගැන හිතද්දී මේ දෙගොල්ල එකට එකතු වෙලා තීරණ ගැනීමේ ස්ථානවලදී කාන්තාවගේ පැත්තෙනුත් ලබා දෙන්න පුළුවන් ඒ දායකත්වය උපරිමව ලබා ගැනීමේ ඒ ප්‍රයත්නයට ඇත්තම මම ගරු කරනවා. ඒක අපේ කාලයේ අවශ්‍යතාවයක් බවට දැන්පත් වෙලා. ඉතින් කාන්තාවට කියන්න තියෙන්නේ මෙච්චර කාලයක් දෙපුටට වෙලා හිටියා ඇති දැන් මේ රට දියුණුව කරාගෙන යෑම සඳහා රටේ අභිවෘද්ධිය සඳහා ඔබ ඉදිරිපත් වේ යුතුයි. මෙතනදී පැට්‍රල් සංවිධානය කාන්තාවන්ට ආරාධනා කරද්දී මැතිවරණයේ දිනන්නේ කොහොමද කියන එක ඒ කියන්නේ මැතිවරණයකදී දිනන්නේ කොහොමද පාර්ලිමේන්තුවටද පළාත් සභාවටද යන්නේ කොහොමද කියන එක ගැන පැට්‍රල් සංවිධානයට මොකක් කරන්න බැරි වෙනවා. ඒ නිසාමයි අපි ආරාධනා කරන්නේ දැනටම පළාතේ ගමේ තමන් ජනතාවත් එක්ක යම්කිසි සේවාවක් කරනවා නම් ජන සහභාගීත්වයේ තමන් ඉදිරියෙන් ඉන්නවා නම් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වෙන්නට තමන් කැමැත්තක් දක්වනවා නම් අන්න ඒ වගේ අයට තමයි අපි ආරාධනා කරන්නේ මෙන්න මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තමන්ගේ ඒ කියන්නේ දැන් අපි 50% තමන් ජනතාවත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඉතුරු 50% ඒ කියන්නේ තමන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කර ගැනීමට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කියලායි අපි ඉල්ලා හිටියේ. මොකද අපිට ගොඩාක් අත්දැකීම් තියෙනවා අවුරුදු 70 ගාණක් අපි නිදහසෙන් පස්සේ අපි මේ දේශපාලන ක්ෂේත්‍රය මේ රටේ කවුරුත් දන්න දෙයක්. හැබැයි තාමත් දියුණුව කියන තැනට අපි ඇවිල්ලා නැහැයි කියනවා වගේ දැනීමක් තියෙන ජනතාව අතර. ඒකට මම දකින්නේ හේතු කාරණයක් හැටියට කාන්තාව සම්බන්ධ නොවීම. ඒ නිසාම අපි ආරාධනා කරනවා අපිත් මේ කරන්නේ පැට්‍රල් සංවිධානයේ මම ඉන්නේ ඒකේ මේ උපදේශක මණ්ඩලයේ පමණයි. ඒ වුණාට අපි බොහොම සතුටු වෙනවා ඔයාලට මේ වෙනුවෙන් උදව් කරන්න, ඔයාලට අවශ්‍ය කරන දේවල් අපේ අත්දැකීම් වලින් යමක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒකට උදව් කරන්න. මේ හැම දෙයකින්ම කාන්තා දේශපාලනයට කාන්තාව එකතු වීමෙන් මේ රටේ විශාල වෙනසක් කරන්න පුළුවන් කියන ඒ බලාපොරොත්තුවත් එක්කයි මේ වෙනසකට මඟක් අපි ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නැවත වතාවක් මම ආරාධනා කරනවා ඒ කාන්තාවන්ට කියන්නේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කැප වෙන්න කවුරු හරි ඉන්නවා නම් අනිත් හැම දෙයක්ම පැත්තකට දාලා මේ රටට වෙනසක් කරන්න ඕනේ කියන හැඟීමත් එක්ක කරුණාකරලා ආයුධ පැත්තට කරන්න ඇවිල්ලා මේ පැට්‍රල් සංවිධානයත් එක්ක වැඩ කරන්න. එතකොට ඔයගොල්ලන්ට මීට වඩා හොඳ ගමනක් යන්න අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් தமிழ்ல சொல்லுங்க. අපි සුණාද ඒක? உங்களோட கருத்து என்னங்கிறது தான் எங்களுக்கு முக்கியம். පැට්‍රල් நிறுவனத்தின் ஊடாக அரசியலில் பெண்களுடைய பங்களிப்பை இன்னும் மேன்மைப்படுத்துவதற்கு ஒரு விதமான ஒரு ப்ரோக்ராம் செய்திருக்கிறார்கள். அதற்கு உறுதுணையாக நாங்களும் அட்வைசரி கெப்பாசிட்டியில் அதில் இருக்கிறோம். இந்த நாட்டு அரசியலை பொறுத்தவரையில் மக்கள் மத்தியில் அரசியலை ஒரு
மிகவும் ஒரு கீழ்த்தனமான ஒரு இடத்துக்கு அரசியல் கொண்டு போய் இருக்கிறதாகத்தான் மக்களுடைய எண்ணம். உங்களுக்கு தெரிஞ்சிருக்கும், அரசியலே வேண்டாம் என்ற ஒரு அளவுக்கு மக்கள் அதை பற்றி ஒரு வெறுப்புணர்ச்சியோடு இருக்கின்றார்கள். அரசியலை பற்றி வெறுப்பெடுப்பதை விட அரசியலில் பங்கு பெறாமல் நாங்கள் வீடுகளில் இருந்து எங்களுடைய வேலைகளை மாத்திரம் செய்து கொண்டிருந்தால் அரசியல் ஒரு நாளும் நாங்கள் நினைக்கிற அளவு மேன்மைப்படுத்த முடியாது. அதற்காக எந்த ஒரு விடயத்தை உங்களுக்கு தெரியும், வீட்டு நிர்வாகம் கூட ஆண் பெண் என்ற இருவரும் சேர்ந்து செயல்பட்டால் மாத்திரமே ஒரு நல்ல ஒரு வீடு அமையும். அதே விதமாக இந்த நாட்டையும் இன்னும் சரியான முறையில் கொண்டு செல்வதற்கு ஆண் பெண் என்ற இருவரும் அரசியலில் ஈடுபட வேண்டும் என்பது எங்களுடைய நம்பிக்கை. அதற்காக இந்த பேட்ரல் ஊடாக நாங்கள் பெண்களை அழைக்கின்றோம். இந்த ப்ரோக்ராமுக்கு வந்து சேருங்கள். உங்களுக்கு தேவையான அளவு ஒரு பெரிய ட்ரைனிங் கொண்டு தர போகிறாங்க. ஆனால் அந்த ட்ரைனிங் ஊடாக நீங்கள் நிச்சயமாக உங்களுடைய பகுதிகளில் இருந்து வாக்குகளை பெற முடியாது. வாக்கு பெறுவது அது உங்களுடைய கட்டித்தனம். அதற்காக தான் நாங்கள் உங்களை அழைக்கும் போது சொல்கிறோம், இப்போது மக்களோடு சேவை செய்து கொண்டிருப்பவர்கள், மக்கள் மத்தியில் ஒரு இடத்தை, இவள் ஒரு மக்களுக்காக நாட்டுக்காக சேவை செய்யக்கூடியவள் என்ற மக்கள் மத்தியில் ஒரு விதமான அன்பை பெற்றிருக்கின்றவர்கள் இதற்கு வந்தீர்கள் என்றால் அது மிகவும் ஒரு நல்லதொரு முடிவாக இருக்கும். இப்படி வந்தீங்கன்னா நீங்க மக்களோடு சேவை செய்கிற அதே நேரத்தில் நாட்டுக்கு தேவையான நீதி சம்பந்தமான, அதே விதமாக குற்றவியல் சம்பந்த இத சகல விடயங்களையும் அவர்கள் உங்களுக்கு சொல்லி தருவார்கள். அதுக்காக மீண்டும் ஒரு முறை எல்லா பகுதிகளிலும் இருந்து தமிழ் பேசும் மக்கள் மத்தியிலும் பெண்கள் தயவு செய்து நீங்கள் முன்வர வேண்டும். நீங்கள் வந்து இந்த நாட்டை, உங்களுக்கு தெரியும் மிகவும் அழகான ஒரு நாடு. என்னை பொறுத்தவரை உலகத்தில் எங்கேயும் எங்கட இலங்கையை போல ஒரு நாடு நான் காணவே இல்லை. சகல வளங்களையும் கடவுள் எங்களுக்கு தந்திருக்கிறான். இருந்தாலும் நாங்கள் இன்னுமே ஒரு நல்ல நிலைமைக்கு வராமல் இருப்பதற்கு காரணம் பெண்கள் தானோ என்று என் மனதில் ஒரு கேள்வி. அதாவது பெண்கள் அரசியலில் இந்த நாட்டு சம்பந்தமான முடிவுகள் எடுக்கின்ற இடத்தில் பெண்களுடைய பங்களிப்பு போதாத காரணத்தால் நாங்கள் இப்படியாக இருக்கிறோமா என்று கூட ஒரு கேள்வி எழுப்புகின்றது. இந்தபடியால் நாங்கள் மீண்டும் ஒரு முறை பெண்களை இதுக்கு வரும்படி, அதாவது இந்த நாட்டுக்காக மக்களுக்காக சேவை செய்ய வேண்டியவர்கள் இலங்கையர்கள், ஸ்ரீலங்கன்ஸ் என்ற அந்த இடத்துக்கு வர ஒரு நாட்டை கொண்டு போறதுக்கு நீங்கள் உங்களுடைய பங்களிப்பை தர வேண்டும் என்று மிகவும் தாழ்மையோடு நான் உங்களை இந்த ப்ரோக்ராமுக்காக அழைக்கின்றேன். தேங்க்யூ. හිතන්නේ ඉතාම පැහැදිලිව අශෝක් මැතිණිය සඳහන් කළා ඔබ මහ ජනතාවට සේවය කරන්න සූදානම් නම් ඔබ දේශපාලන නායකත්වය දෙන්න සූදානම් නම් ඔබේ 50% ඔබ ළඟ තිබෙනවා නම් පැක්වර්ඩ් සංවිධානය සූදානමින් ඉන්න ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ දැනුම සහ මේව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න. ඒ නිසා ඔබ ඒ සඳහා සූදානමින් නම් ඉන්නේ. කරුණාකරලා අපේ වෙබ් අඩවියට ගිහිලා ඔබේ අයිඩි පත්‍රය අපිට ඉදිරිපත් කරන්න. ඔබ කුමන දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණත්, ඔබ දේශපාලන පක්ෂයක ඍජු ලෙස සම්බන්ධ නොවුණත්, ඔබ දේශපාලනයට එන්නට සූදානමින් සිටිනවා නම් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. මාධ්‍යවේදී සංගීත ප්‍රශ්න ඇසීම සඳහා කාලය ලබා දෙන්නට ප්‍රථම මම කැමතියි අපේ උපදේශක මණ්ඩලයේ සිටිනවා මේ වෙලාවේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිල්මිනි හේරත් මැතිණිය, ඒ වගේම සිවිල් සමාජයේ පැත්තෙන් අපේ උපදේශක මණ්ඩලයේ ඉන්න ස්වර්ණලිංග මහත්මයා, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහත්මයා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරී ගායනී ප්‍රේමතිලක මහත්මිය
ඔබට යමක් එකතු කරන්න තිබෙනවා නම් ඔබතුමියලාට අවස්ථාව තියෙනවා අපි සාකච්ඡාවට යන්නට ප්‍රථමව. Hello. ඔව් ලේකම් තුමේ. ඔව් මම අපේ ලේකම් නිර්මිණී හේරත් කතා කරන්නේ කාන්තාරා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් විශේෂයෙන්ම මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා පැහැරල් සංවිධානයටත් ඒ වගේම රෝණ හෙක්කරතුමාටත් අමාත්‍යාංශයට මේ සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අද මේ වෙනකොට කාලීන අවශ්‍යතාවයක් විදිහට තමයි මම දකින්නේ දේශපාලනයේදී කාන්තාවන්ගේ සහභාගීත්වය කියන එක ඉතාමත්ම අඩු මට්ටමක තමයි අපේ රට තුළ තියෙන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම ජාත්‍යන්තර කතාබහට ලක් වෙන කාරණයක්. ඉතින් මම හිතන්නේ ඒ සඳහා ඔබ ආයතනය මැදිහත් වෙලා ඒ සඳහා නායකත්වය අරගෙන මේ කරන කටයුත්ත ඉතාමත්ම අගය කරනවා. ඒ වගේම අපි අමාත්‍යාංශයේ විදිහට අපි මේ සඳහා විශේෂ වැඩසටහන් ඒ වගේම ක්‍රියාකාරකම් රාශියක් කරලා තියෙනවා. නමුත් ඒ තත්ත්වය අපිට දැනෙන විදිහට අද වෙනකොට දේශපාලනයේ කාන්තාවන් ඉන්න ප්‍රමාණයක් එක්ක ගත්තහම ඒක මදි කියන තත්ත්වය තමයි අපිට හැඟෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අමාත්‍යාංශ විදිහට රජයේ විදිහට අපිට හැකි උපරිම ප්‍රමාණයෙන් උත්සාහ දරන්න අවශ්‍ය වෙනවා ඉදිරියේදී දේශපාලනයට කාන්තාවන් තව එකතු කර ගැනීම සඳහා. ඉතින් මම හිතන්නේ අමාත්‍යාංශ මේ වෙනකොටත් පෙරදින විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා අපේ කාන්තා කමිටුව විසින් පාඨමාලාවක් හදාරන්න කාන්තාවන් සඳහා පාඨමාලාවක් ලෑස්ති කරලා ඒ පාඨමාලාව මේ වෙනකොට කරගෙන යනවා. දැන් කාන්තාවන් 1 දෙනෙක් පමණ ඒ පාඨමාලාව නිම කරලා ඒ අය දේශපාලනයේ බල ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදීත් පෙරදින විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා මේ පාඨමාලාව සඳහා අපි අමාත්‍යාංශයෙන් වියදම් දරලා ඒ පාඨමාලාව තවදුරටත් කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්කම තවදුරටත් අපි අපි තව පුහුණු වැඩසටහන් අව්‍යානස් වැඩසටහන් ග්‍රාමීය මට්ටමේ අපේ නිලධාරීන් ඉන්නවා. අමාත්‍යාංශයට අනුයුක්ත නිලධාරීන් විශේෂයෙන්ම වනිතා සම්බන්ධ නිලධාරීන් වගේ අපේ නිලධාරීන්ගේ සහයෝගය ඇතුව ගම්බද ග්‍රාමීය මට්ටමේ කාන්තාවන් දැනුවත් කිරීමේ කටයුතුත් අපි අමාත්‍යාංශ විදිහට කරගෙන යනවා. හොඳයි. ඔබතුමීට බොහොම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සතුටු වෙනවා මේ පැතරල් සංවිධානය මේ සඳහා දක්වන දායකත්වයේ සම්බන්ධයෙන්. ඒ වගේම මම කාන්තාවන්ට ආරාධනා කරනවා මම දැන් රටේ සංවර්ධනය සඳහා මම හිතන විදිහට මේ කාන්තාවන් ඉදිරියට පැමිණීම අත්‍යවශ්‍ය වෙන කාලයක්. ඒ වගේම කාන්තාවන් දේශපාලනයේ නායකත්වයට පාලනයට පැමිණීම මම හිතන්නේ රටේ තියෙන මේ තත්ත්වය පාලනය කර ගැනීමට ලොකු පිටුවහලක් වේවි. ඒ නිසා මම ආරාධනා කරනවා අපේ රටේ ආදරණීය කාන්තාවන්ට මේ සඳහා එකතු වෙලා පැතරල් සංවිධානයත් එක්ක එකතු වෙලා රටේ දේශපාලනය සඳහා ඔබේ පිළිසීම අත්‍යවශ්‍ය කාලයක ඒ සඳහා උනන්දු වෙන්න කියලා මම ආරාධනා කරනවා සියලුම කාන්තාවන්. හොඳයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියට සුසාන්ත වෙනවා. අපිත් එක්ක උපදේශක මට්ටමේ සම්බන්ධ වීම පිළිබඳව. අනිකුත්
අපේ උපදේශක මණ්ඩලයේ සමාජිකයෝ කවුරු හරි අදහසක් දක්වනවද නැත්නම් අපි මාධ්‍යවේදීන්ට විවර කරන්න පුළුවන් සාකච්ඡාව සඳහා සුබදැසනක් හැමෝටම ඔබ සිටින්නේ මේ ආරාධනීය උපදේශකගේ සම්මානිකයන් එක්ක කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මම මුලින්ම සුචිත කරනවා පටල සංවිධානයේට පෞද්ගලික මට්ටමේ උපදේශක මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට කටයුතු කිරීමට මේ අවස්ථාව මේ ලබා දීම සම්බන්ධයෙන් මම ඉන්න ස්ථාවරයේ තමයි විශේෂම ගත්තොත් මේ අපේ රටේ දේශපාලනය බොහෝ දුරට පෞද්ගලික කටයුත්තක් බවට පරිවර්තනය වෙලා තියෙනවා දශක කීපයක සිට. විශේෂයෙන්ම ගත්තොත් මේ පුදු දේශපාලනයේ යෙදෙන්නාගේ හෝ යෙදෙන්නියගේ පෞද්ගලික සුබ සාධනය හෝ පෞද්ගලික ප්‍රතික්‍රියාව සඳහා වූ ක්‍රියාවලියක් බවට පටු වෙලා තියෙනවා. දේශපාලනයේ කිරීමට ඉතාමත්ම නැඹුරු සහ ප්‍රගතිශීලී අදහස් එකතු වීම වැඩ කියලා තියෙනවා අඩු වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තැනකදී අපි ඉන්න ස්ථාවරයේ තමයි ප්‍රධාන වශයෙන්ම මේ රටේ දේශපාලන සමාජයේ වඩාත් ප්‍රගතිශීලී සහ වඩාත් දියුණු තැනක් බවට පත් කරන්නට නම් දැනුවත් වීම සහ මේ පිළිබඳව හැදෑරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම හදාරපු බොහෝ දේශපාලනයේ නමුත් උන් කරන්නේ දේශපාලනය නෙවෙයි. දැන් මේක ඇතුළත අපි සාකච්ඡාවට වාදිනේ කළ යුතුයි. ඒකට හේතුව තමයි දේශපාලනයේ යෙදෙන අයට සමාජ ප්‍රතිශාක්ෂයක් තිබිය යුතුයි. මම හිතන්නේ මෙවැනි පාඨමාලාවක වැදගත්කම රඳාපවතින්නේ මෙන්න මේ ප්‍රතිශාක්ෂය ඇති කිරීම එක කාරණයක්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රටේ ජනගහනයේ අපි බහුතරයක් ස්ත්‍රීන් ගත්තට පස්සේ උන් දේශපාලන වශයෙන් පුද කලාකොට එහෙම නැත්නම් ගත්තොත් මොහොම එක්තරා විදිහේ බුදු පෞද්ගලික ජීවිතයකට කොට කරලා තියෙන වාතාවරණය ආසියානු සමාජය තුළ බොහෝ දුරට තියෙනවා. මේ තත්ත්වෙ මොදවා ගන්න යුතු අංක 1. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ ස්ත්‍රී දේශපාලන වශයෙන් බලගැන්වීම තුළ අපේ රටේ නියෝජන ආයතන විශේෂයෙන්ම ගත්තොත් මහජනයාට වග කියන සහ වග විය යුතු ආයතන විදිහට ඒවා එක්තරා විදිහේ ප්‍රශස්ත ඇඩුම් පද්ධතියකට ගෙන යන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඉතාමත් ඕනෑකමින් මම කියන්නේ කැමති දෙයක් තමයි මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න කියන එක කියන්නේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම ලංකාවේ ස්ත්‍රීන්ගේ දේශපාලනය. ස්ත්‍රී දේශපාලනයකින් සීමා වෙන්නේ නැතුව ඒ ජාතික දේශපාලනයක් බවට පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපිට බොහෝ නියෝජන ආයතන ගොඩක් අය පාවිච්චි කරන්නේ එක්තරා විදිහකට ගොඩනැගිල්ලකට ගොඩ වෙන ඉීමක් විදිහට. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රාදේශීය ආණ්ඩු සමහර අය එක පඩියක් විදිහට සලකනවා පළාත් සභාවට. පළාත් සභාව තවත් පඩියක් විදිහට සලකනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ගිහලා ඒක කුයි පඩියක් විදිහට සලකනවා කියන සම්බන්ධයෙන් අපිට දැන් මනාවි කියන්නේ අමාරු. ඉතින් ඒ නිසා මෙන්න මේ තම උච්චල භාවයේ ඉරණම්වා ගැනීමේ අරමුණට එහා අපි ප්‍රාදේශීය ආණ්ඩුවකට එනවා නම් එන්න ඕනේ සමාජ සත්‍යයක් ඇතුළත. පළාත් ආණ්ඩුවකට එනවා නම් එහෙම පාර්ලිමේන්තුවකට නම් ඒත් එහෙම. මෙන්න මේ සමාජ ධර්ම ශක්තිය මොකද හිතන්න මේ රට අවුරුදු 90 ගණන් තිස්සේ දුක් විඳින රට. මේ දුක් විඳීමට අපි හැමෝම වගකීමයි. ඒ වගකීමේදී අපට ගොඩක් මුදාහරින්න පුළුවන් අපේ ස්ත්‍රීයන් මොකද හේතුව? ඔවුන් අපට වඩා අඩුවෙන් තමයි වගකීම් වෙන්නේ. ඒකට හේතුව තමයි ඔවුන් අපට වඩා අඩුවෙන් තමයි දේශපාලනයට සම්බන්ධ. මම හිතනවා ස්ත්‍රීන්ගේ සහභාගීත්වය උණු ශරීර වශයෙන් නෙවෙයි ඉතාමත් ප්‍රගතිශීලී දේශපාලන අරමුණක් ඔස්සේ දේශපාලන දැනුමක් ඔස්සේ ස්ත්‍රීන්ගේ දේශපාලන සහභාගීත්වය අත්‍යවශ්‍යම කාලයකට යැවෙන්නේ. ඒ නිසා පුදු අම්මා දේශපාලනයේ කිඳ දුවෙන විදිහට නෙවෙයි නැත්නම් තමගේ මහත්යයි මහපින්ද දුවෙන නෝනායන විදිහට මහත්ය ගමන් පස්සේ වැඳපු විදිහට බහරයා වෙන දේශපාලනය නෙවෙයි. ඊට එහා විදිහ ප්‍රගතිශීලී සමාජ දේශපාලන මැදිහත් වීමක් සඳහා ස්ත්‍රී බලවැන්වීම දැනුවත් කිරීම සහ ඔවුන්ව ප්‍රායෝගිකව අතහද වැඩි කරදීම ඉදිරියට ගෙන යාම මේ වැඩසටහනේ අරමුණක් වන නිසා මම බොහොම සහෝදරත්වයෙන් ඉල්ලා සිටින අපේ රටේ සහෝදරියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට ඒ වැඩස සම්බන්ධ වෙන්න අපි ඉන්නේ සමාජයේ මම හිතන්නේ ඔබත් ඒ සමාජයට කැමති ඇති නිසා ආරාධනා කරනවා මේ පතර සංග්‍රහයේ මේ වැඩසටහන සහභාගී වෙන්න කියලා ඒක සම්බන්ධනාය හැමෝටම තේරෙයි වැඩසටහන විතරක් ප්‍රයෝජන මාත්සා ප්‍රයත්නයක් කියලා ඔස්තුති. හොඳයි ධර්මති සනායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මම කැමති අතරම එතුමා මතක් කරපු කාරණා දෙකක් සඳහන් කරලා ඔබට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න. එතුමා කිව්වේ ඇත්තටම
හෘද සාක්ෂිය මත පදනම් වෙච්ච දේශපාලනයක් තමයි අපිට අවශ්‍ය. ඒක කාන්තාද පිළිමිද කියලා නැහැ. ඒක අනාගතයේදී අපිට හෘද සාක්ෂිය සහිත පුද්ගලයන් ඒ වගේම අපේ රටේ සංස්කෘතියේ තියෙන ප්‍රධාන ලැජ්ජා බය කියන මම හිතන්නේ අපේ දේශපාලඥ අති බහුතරයකට ලැජ්ජාව සහ බය කියන නහර දෙක දැන් ගිහිල්ලා තියෙන්නේ. මම දැන් අපේ පෙරේරා මැති මගෙත් එකක වෙයි කියලා විශ්වාස කරනවා. මොකද එහෙම ලැජ්ජාව සහ බය තියෙනවා නම් සමාජයේට මේ දේශපාලඥයෝ වර්තමානයේ හැසිරෙන ආකාරයට හැසිරෙන්නේ නැහැ. ඒ වගේම අපිට වැදගත් අනිත් කාරණේ තමයි වටිනාකම් මත පදනම් වෙච්ච දේශපාලනයක් අනාගතයේදී අපිට අවශ්‍ය වෙනවා. මේ සමාජයේ තියෙන සමාජ වටිනාකම් අපි සංස්කෘතිකව වශයෙන් ඓතිහාසිකමය වශයෙන් මිනිස්සු හැටියට අපිට තියෙන සමාජ වටිනාකම් ටික මත පදනම් වෙච්ච දේශපාලන නායකත්වයක් පිළිගන්න ගැනීම අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ ඒක ඉතා පහසුවෙන් අනිකුත් දේශපාලකයන් සාපේක්ෂව කාන්තා දේශපාලනයේ අපිට මතු කර ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් මම අවස්ථාව ලබා දෙන්න කැමතියි අපේ මාධ්‍යවේදී සහෘදයින්ට මගේ ඉදිරියේ ඉන්න පිරිසටත් ඒ වගේම සූම් තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න මාධ්‍යවේදී මහත්මීන්ට ඔබට යම් මේ සම්බන්ධ යම් ගැටලුවක් තිබෙනවා නම් ඒවා විමසීම සඳහා අවස්ථාව ලබා ගන්න හැටියට. දැන් ඔබතුමාලා මේ කාන්තාවන් සම්බන්ධයෙන් කතා කරනකොට මේ දිනවල නිතර කතා බහට ලක් වෙන නමක් තමයි නිරූපමා රාජපක්ෂ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයා කැමැතිවරයා. එතකොට මොකක්ද මේ වෙලා තියෙන ඔබතුමාලා මේ බලාපොරොත්තු වෙන දේ ඇත්තටම කාන්තාව හරහා සිද්ධ වෙලා මේ කාරණා සත්‍ය නේද? ඔව් ඇත්තටම මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් මේ මොහොතේ ලෝක අවධානයක් දිනාගෙන තියෙනවා මුළු රටේම පාර්ලිමේන්තුවේ අවධානය දිනාගත්ත ප්‍රශ්නයක්. ඒකේ විත්තිකාරියක් බවට නිරූපමා රාජපක්ෂ මහත්මිය පත් වෙලා තියෙනවා. දැන් ලංකාවේ පහුගිය දශක කීපය අහපව කරලා බැලුවොත් පාර්ලිමේන්තුවේ මම කලින් කිව්වා වගේ පාර්ලිමේන්තු විවාද අපි විනාඩි 10ක් 15ක් ප්‍රවෘත්ති විකාශනයේදී නරඹලා බැලුවා ඕනම නාලිකාවක මේ රටේ දේශපාලඥයෝ පිළිබඳව දේශපාලඥයින්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට දෛනිකව දකින්න තියෙන දේ කොච්චර මේ දේශපාලන නායකත්වයන් දේශපාලඥයන් දූෂණයට ගොදුරු වෙලා තියෙනවද කොච්චර දූෂිතයෙන් බවට පත් වෙලා තියෙනවද කියන එක දෛනිකව අපිට බලා ගන්න පුළුවන්. දැන් දේශපාලන ප්‍රභූත්වය එකට බැඳිච්ච කාරණයක් බවට අල්ලස සහ දූෂණය බද්ධ වෙලා තියෙනවා. දේශපාලකයෝ කියපු ගමන්ම අපිට හොඳ ප්‍රතිරූපයක් රටේ එන්නේ නැහැ. මම හිතනවා මෙතන ඉන්න මෙතුමිය වගේ වැඩිහිටියන්ට මතක ඇති අපි පුංචි කාලෙත් අපිට මතකයි අපි අහලා තියෙනවා අනුබදනමෙන් අපේ රටේ ඉස්සර දේශපාලන ප්‍රභූ පවුල් මේ දේශපාලනය හරහා අපේක්ෂා කළේ ගෞරවය. සමාජ ගෞරවය තමයි ආරක්ෂා කළේ. ඔවුන් තමන්ගේ ධනය තමන්ගේ වතු පිටි පොදු යහපත සඳහා ලබා දීපු කණ්ඩායම. අද දේශපාලන ප්‍රභුත්වය සම්පූර්ණම මුදල මත පදනම් වෙලා තිබෙනවා. දේශපාලනයට එනවා කියන එකේ අරමුණම ඒ හරහා යම් තමන්ගේ ආර්ථික සමෘද්ධිමත්භාවය ඇති කර ගැනීම. මේක සමස්ත දේශපාලනයේම මම කියන්නේ පාර්ලිමේන්තුවේ 225 මෙහෙම තමයි කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල තියෙන ස්වභාවයත් එක්ක අපි මේක දකිනවා. එතකොට ඒ අතර එක සිද්ධියක් තමයි මේ ඊයේ පෙරේදා මේ පාර්ලිමේන්තුවේ සහ මේ රටේ අවධානයට ලක් වෙච්ච මේ කාරණේ. ඒ නිසා මේකෙන් සමස්ත කාන්තා ප්‍රජාව අපි ප්‍රමාණාත්මකව මේ ප්‍රතිශතයක් හැටියට සලකලා බැලුවොත් මේක සමස්ත කාන්තාවන් මේ වගේ දූෂිතයි කියන එක අපිට නිර්ණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඇය කාන්තා කියන භූමිකාවෙන් නෙමෙයි ඇත්තටම මයින්ඩ් වෙන්නේ ඒක දේශපාලන කුලකයක්. ඒ දේශපාලන කුලකයේ ඇතුලෙන් තමයි ඇය එළියට එන්නේ ස්වාමියා ව්‍යාපාරිකයෙක් ඒ වගේම දේශපාලන පවුලක් සම්බන්ධ දේශපාලන ඉතිහාසයක් සහිත කණ්ඩායමක්. දැන් මේකෙන් සමස්ත කාන්තාවෝ දූෂිතද නැද්ද කියන එක පිළිබඳව නිර්වචනයකට අපිට එනවා නම් මම හිතන්නේ ඒක බරපතල අසාධාරණයක්. ඒ නිසා අපි විශ්වාස කරන අපේ සංස්කෘතිය ඇතුලේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය දිහා බැලුවහම කාන්තාව සාපේක්ෂව ලැජ්ජා බය කියන මම අර ඉස්සෙල්ලා කියපු ලැජ්ජා බය කියන කාරණේ පිළිබඳව වැඩි වටිනාකමක් දෙන අය. ඊළඟට වටිනාකම් කියන ඒවා කාරණා පිළිබඳව යම් වැඩි වටිනාකමක් දෙන අය. ඒ නිසා කාන්තා දේශපාලනයේ අපි පාර්ලිමේන්තුවේ සැලකිලි ප්‍රතිශතයක් උඩට ගේන්න පුළුවන්කම ලැබුණොත් මේ කියන කාරණා එකෙන් කියන්නේ කාන්තාවෝ මේ දූෂිත කාන්තාව ලංකාවේ නැහැ කියලා. දූෂිත කාන්තාව දේශපාලනේ නැහැ කියලා. අදටත් අපිට උදාහරණ හොයාගන්න පුළුවන්.
හැබැයි පොදු චිත්‍රය කියන්නේ මේ පොදු චිත්‍රය ඇතුලේ අපි විශ්වාස කරනවා මේ වැලියු බේස් එක අපි හැදුවොත් නාමිකව කාන්තාව පාර්ලිමේන්තුව බලස් සභාවේ ඉන්නව වෙනුවට අපි විනයක් සංයමයක් සහිත ඒ වටිනාකම් පද්ධතිය මත වාඩි වෙලා ඉන්න කාන්තාව ටිකක් ගොඩ නැගුවොත් මේ තත්ත්වය වෙනස් කරන්න අපිට පුළුවන්. ඒ නිසා අපේ උත්සාහය නාමිකව කාන්තා ප්‍රතිරූප දේශපාලනයට ගෙනීම නෙමෙයි. ඒ ගුණත්වයේ සහිත ඒ මහජනයා පිළිබඳ හැඟීමක් සහිත මහජනයා වෙනුවෙන් වැඩ කරන්න උවමනාවක් සහ දැක්මක් සහිත දේශපාලනයේ සහිත පුද්ගලයන් දේශපාලන ක්‍රියාවලියට ගෙනීම එකයි මේ අපේ මේ වැඩ සටහනේ සමස්ත අරමුණ වෙන්නේ. දැන් මේකෙදී මේ ඔබතුමාලා පසුගිය කාලය පුරාවටම සඳහන් කරා මේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් මේකේ තියෙන මේ වටිනාකම. කොට මේක කොහොමද මේ කාරණා එක්ක ඔබතුමා දකින්නේ මේ වැදගත්කම? අනිවාර්යයෙන්ම මේ රටේ අල්ලස සහ දූෂණයට ප්‍රධාන හේතුවක් තමයි මේ අපේ ක්‍රියාවලින් දේශපාලන ක්‍රියාවලින් විනිවිද භාවයක් නොමැති කම. ඒක එක කොටසක් තමයි දේශපාලනයේ ඉන්න පිරිස් වල වත්කම් බැරකම් ප්‍රකාශ රටට ප්‍රසිද්ධ නොවීම. දැන්ට තියෙන්නේ බහ තැබීමක් විතරයි. එතකොට මෙතන ගැටලුව තමයි දේශපාලන බලයට ආපු කෙනා ඒ බලය පාවිච්චි කරලා අයථා විදිහට මහජන මුදල් ගසා කාලා තියෙනවද මංකොල්ල කාලා තියෙනවද වැරදි විදිහට භාවිතා කරලා තියෙනවද කියන එක තමන්ගේ සුභසිද්ධිය සඳහා. ඒතර අපි හැරලා බැලුවාම පොදු සමාජ චිත්‍රය තමයි හැම වෙලාවෙම නැත්නම් බොහෝ වෙලාවට දේශපාලන නායකත්වයන් තමන්ගේ බලය තමන්ගේ සුඛ විහරණය සඳහා නැත්නම් තමන්ගේ සම්පත් ගොඩ වැඩ කර ගැනීම සඳහා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා වත්කම් බැලකම් ප්‍රකාශ මහජනයාට ප්‍රසිද්ධ වීම අතිශය වැදගත් වෙනවා. ඒක නාමිකව පෙට්ටියක බහ තියලා වැඩක් නැහැ. ඒ වගේම රටේ තීරණාත්මක මහජන දේපල පිළිබඳව තීන්දුව ගන්න මහජන නියෝජිතයෝ ඒ ගන්න තීන්දුව ගන්නට පෙර ඒවා පිළිබඳව රටේ යම් සංවාදයක් ඇති කරන්න ඕනේ. දැන් මේ වෙනකොට මේක මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඉතිහාසයෙන් බලුවාම රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීම සඳහා තමයි පාර්ලිමේන්තුවට බලය දීලා තියෙන්නේ. එතකොට මේ සම්පත් තමන්ට අභිමත පරිදි විධිමත් සංවාදයකින් තොරව මහජනතාවගේ අනුදැනුමකින් තොරව ඒවා තමන්ට ඕන විදිහට විදේශ ආයතනත් එක්ක ගනුදෙනු කරන්න ඒවට අවශ්‍ය ගිවිසුම් අත්සන් කරන්න මේ අවුරුදු 5කට පත් වෙන දේශපාලනඥයන්ට අයිතියක් නැහැ. හැබැයි යම් දැක්මක් ඇතුව යම් ඉලක්කයක් ඇතුව රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තීන්දුව ගන්නට ඕනේ. ඒක පිළිබඳ කිසිදු වාදයක් නැහැ. හැබැයි මේවා විනිවිද භාවයක් සහිතව මේ යාන්ත්‍රණ විනිවිද භාවයක් සහිතව ක්‍රියාත්මක වෙනවා නම් දේශපාලනඥයින්ට මේවා ඇතුලෙන් තමන්ට වාසි ලබා ගැනීමේ ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. නිසා මේක දේශපාලනඥයින්ට බැලලා විතරක් වැඩක් නැහැ. ඒකට අවශ්‍ය කරන යාන්ත්‍රණය සකස් කිරීම. හැබැයි ඒකත් ඔවුන්ගේ වගකීමක්. පාර්ලිමේන්තුවේ වගකීමක් විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණ සකස් කරන්න. දැන් අපි කොමිෂන් සභාපත් කරනවා. කොමිෂන් සභාපත් කරන්නේ ඕන හැම අවස්ථාවකදීම කවුරු බලේ හිටියත් ආණ්ඩුවේ නියෝජිතයෝ තමයි වැඩිපුර ඒවලපත් වෙන්නේ. එතකොට ඒ වයින් මේ ස්වාධීන භාවය ආරක්ෂා වෙන්නේ නැහැ. මහජනයාව විශ්වාස කරන්නේ නැහැ. අද ස්වාධීන කොමිෂන් සභාව කියන එක පිළිබඳව මහජනයාගේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. නිසා මේවට ඕන කරන යාන්ත්‍රණ හරියට සකස් වුණොත් විතරයි අපි අපේක්ෂා කරන මේ මහජනයා වෙනුවෙන් කටයුතු කරන මහජනයා අරබයා සම්පත් කළමනාකරණය කරන දේශපාලන කණ්ඩායමක් ගොඩනගන්නේ. ඒ වගේම මේ සම්පත් කළමනාකරණය මෙතුමිය එක මොහොතකට කලින් අපි කතා කළා. මේ රටේ මේ සම්පත් කළමනාකරණයේදී සම්පත් බෙදන්න බවට පාර්ලිමේන්තුව පත්වීම බරපතල අර්බුදයක්. ඒ නිසා පාර්ලිමේන්තුව නිශ්චිත වෙන්න ඕනේ ප්‍රතිපත්ති සම්පාදනයේ නීති සම්පාදනයේ සහ මුදල් කළමනාකරණය සහ අධීක්ෂණ ක්‍රියාවලිය කියන එක. එහෙම වුණොත් මේ අද තියෙන මේ සම්පත් කළමනාකරණය සම්පත් පිළිබඳ තීන්දුව ගැනීම සම්පූර්ණම දේශපාලනඥයන් අතට ගියහම මේ දූෂිත තත්ත්වය ඇති වෙනවා. මේක අපිට වළක්ව ගන්නට හැකියාවක් නැහැ. ඒ වගේම මේ කාන්තාව සහ මේ දේශපාලනය ගැන කතා කරනකොට දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් කරන අවස්ථාවක් ගත්තොත් හොඳ උදාහරණ දැන් මුදල් බලය මත තමයි බොහෝ දේවල් තීරණය වෙන්නේ. ඒකට මේ යම් සමහරලාට එකම පක්ෂේ මේ අපේක්ෂකයෝ එකම ප්‍රදේශයක ඉන්නකොට විවිධ විශාල ප්‍රශ්න වෙනවා. ඒකට කාන්තාවකට පුළුවන්ද මේ පිරිමියා එක්ක හැප්පෙන්න? කාන්තාවන්ට පිරිමියා එක්ක හැප්පෙන්න පුළුවන්. කාන්තාවන්ටත් භෞතිකව පුඩා යම් වෙනස්කම් අපි දැක්කට කාන්තාව සාමාන්‍ය මිනිස්සුયો. ඒගොල්ලන්ට අනිත් අයට තියෙන හැඟීම් දැනීම් සහ අනිත් අයගේ බුද්ධිය ඒ විදිහටම තියෙනවා. සංස්කෘතිමය වශයෙන් අපිට යම් බාධාවන් ටිකක් තියෙනවා. සමහර අවස්ථාවලදී ආගමික වශයෙන් යම් බාධාවල් ටිකක් තියෙනවා. අනිත් කාරණා පොදු බාධාවන් හැටියට තියෙනවා. හැබැයි ඔබ අහපු ප්‍රශ්නේ තාම වැදගත්. ආර්ථික අතින් හයිය තියෙන අයට දේශපාලනයේ වැඩි ඉඩක් නිර්මාණය වෙලා තියෙනවා. සම බිම කියන එක අපේ රටේ නැහැ. මැතිවරණවලදී සම බිම කියන එක නැහැ. අතීතයේදී තිබිච්ච ප්‍රධාන ප්‍රශ්න තමයි ප්‍රචණ්ඩත්වය වගේ දේවල්. ඒකට ඒවා දැන් අද අයින් වෙලා තියෙනවා. මැතිවරණ දිනේදී හොරචන්ද දානවා වගේ ඒවා
බරපතල ප්‍රශ්න. හැබැයි අද ඒවා වැළපිලා තියෙනවා. හැබැයි තවම අපේ රටේ සාධාරණ මැතිවරණයකට අවශ්‍ය කරන සමබිම නිර්මාණය වෙලා නැහැ. ඒකට අවශ්‍ය කරනවා එක කාන්තාවද පිරිමිද කියලා නැහැ. අපේක්ෂක වියදම් සීමා කිරීම වගේ නීති. අපේක්ෂකයෙකුට අරමුදල් ලබා ගන්න පුළුවන් ආයතන, ගන්න පුළුවන් ප්‍රමාණය. ඒවා නිශ්චිත තීන්දුව වෙන්න ඕනේ. ඔහුට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය නිශ්චිත වෙන්න ඕනේ. ඒ වියදම් කරලා ඒවා විගණනය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. මේ ලෝකේ වෙනත් රටවල මේක ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝ අතර ව්‍යාපාරිකයන්ගේ අතකොළු බවට දේශපාලනඥයෝ පත් වෙමින් තිබෙනවා. පත් වෙලා තිබෙනවා මේ මොහොත වෙනකොට. රට හසුරුවන්නේ දේශපාලනඥයෝද ව්‍යාපාරිකයෝද කියන ප්‍රශ්නේ මතුවලා තිබෙනවා. මොකද ව්‍යාපාරිකයෙක් යම් ආකාරයකට යම් පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වියදම් කළොත් ඒ වියදම් කරපු මුදල් ප්‍රමාණය නැවත උපය ගන්න ඒ ව්‍යාපාරිකයට අවස්ථාව දෙන්න වෙනවා. එතකොට ඔහු කියන ආකාරයට තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් එවැනි මුදල් උපයා ගැනීමට දීම හරහා විශාල ලෙස මහජන දේපල මංකොල්ල කෑමක් සිද්ධ වෙනවා. එතකොට මේක මහජන නියුත භාවයෙන් නෙමෙයි. අපි අවුරුදු 5කට දෙන වරම ඔවුන් පාවිච්චි කරනවා ඔවුන්ගේ පරම්පරා කීපයකට සම්පත් තමන්ගේ ගොඩට තමන්ගේ පවුලට එකතු කරගන්න. ඉතින් මේක වැළැක්වීම සඳහා විශේෂයෙන්ම මේ කැම්පේන් ෆයිනෑන්ස් නීතිය අපිට ඕන කරනවා. ඒ වගේම වත්කම් බැරකම් නීතිය බලාත්මක කරන්න අවශ්‍ය වෙනවා. දැනට මැතිවරණයේ තියෙන නීති රීති වල තියෙන අඩුපාඩු හඳුනගෙන ඒවා වැළැක්වීම අවශ්‍ය වෙනවා. දැනටමත් මේ කාරණා පිළිබඳව රටවල් සංවිධානය අවධානය යොමු කළ අපේ යෝජනා පාර්ලිමේන්තු කාර්ය සභාවට ලබා දීලා තිබෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසමත් එක්ක ක්‍රියාත්මක කටයුතු මේක සමීපව මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මම හිතන්නේ ඔබ දන්නවා මොණරාගල මේ සති දෙකකට පෙර ආතුව අපිට ලැබිච්ච අධිකරණ තීන්දුවෙන් කියුනේ සල්ලි වියදම් කරලා ජයග්‍රහණය කළා ඔප්පු කළොත් ගෙදර යන්න වෙනවා. මේක හොඳ පණිවිඩයක් පාර්ලිමේන්තු මැතිවරණයේදී අනාගතයේදී. පාර්ලිමේන්තු මැතිවරණයේදී වුණා අනවශ්‍ය විදිහට මහජනයාට අල්ලස් ලබා දීලා ජයග්‍රහණය කළොත් ඒක ඔප්පු කළොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා. ඔහු ඇමතිවරයෙක් බවට පත් වුණා. අනිවාර්යයෙන්ම ඔහුට ගෙදර යන්න සිද්ධ වෙනවා. ඒක අපි අධිකරණය ඔප්පු කළොත්. ඒ නිසා මේක පුළුල් ක්‍රියාවලියක්. මේ එක තනි කාරණේ හැටියට අපිට සැලකීමේ හැකියාවක් නැහැ. මම කැමතියි මේවා සම්බන්ධයෙන් අපේ අද මේ උපදේශක මණ්ඩලයේ කාර්යකාරී අදහසක් දක්වන්න තියෙනවා නම් ඔබතුමියත් ඇතුළුව අවස්ථාව තියෙනවා. ස්වර්ණලිංග මහත්මයා මේ කතා කරන්න ඕනේ කියලා තියෙනවා. ස්වර්ණ shall I say something in Tamil or? Yeah, you can speak Tamil also. Okay. இது ஒரு இந்த நிகழ்ச்சி திட்டம் உண்மையாக ஒரு மாற்றத்துக்கான பாதையில் ஒரு முதலாவது சிறந்த வாய்ப்புகளாக இதை கருதுகின்றோம். இந்த நிகழ்ச்சி திட்டம் இந்த நூல் பணிகளோடு மாத்திரமல்ல, எதிர்காலத்தில் பல நூற்றுக்கணக்கான பெண்கள் மிக சிறந்த பண்புகள் உரிமைகளை கொண்டு அரசியல் தளங்களில் தீர்மானம் மேற்கொள்கின்ற நிலைக்கு வருவதுதான் இருக்க முக்கியம். அப்ப அந்த வகையில் ஒரு சிறந்த அரசியல் கலாச்சாரத்தை இதற்காக உருவாக்குவதுதான் இதனுடைய முக்கியமான காரணமாக இருக்கும். என்றால் இது நீங்கள் பலரை கொடுப்பதை போன்று இன்றைய அரசியல் கலாச்சாரம் எந்த விதமான விழுமியங்களும் இல்லாத ஒரு மிகவும் பலராலும் ஒரு ஏற்றுக்கொள்ளப்பட முடியாத ஒரு நிலைக்கு தள்ளப்பட்டிருப்பதை நாங்கள் எல்லாரும் அறிவோம். அப்படியே அதை மீறி இந்த பெண்கள் தலைமைத்துவங்களுக்கு ஊடாக ஆண்கள் பெண்கள் எல்லாரும் இணைந்து ஒரு சிறந்த அரசியல் கலாச்சாரத்தை உருவாக்குவதுதான் இந்த கல்வி திட்டத்தினுடைய முக்கியமான நோக்கமாக இருக்கும். அப்ப இன்று இந்த பயிற்சியில உருவாக்கப்படுகின்ற அந்த பயிற்சி மாடியூல்ஸ் அது சரியான முறைமையிலும் சரி, இதை பல நிறுவனங்கள் அரசியலில் ஈடுபட்டுள்ள பெண்கள் அவற்றை பயன்படுத்தி ஒரு சிறந்த அரசியல் கலாச்சாரம் உள்ள பண்புகளை கொண்டதாக மாறி சிறந்த தீர்மானங்களை எடுப்பவர்களாகவும் சமூகத்தின் அபிவிருத்திக்காக எடுப்பவர்களாகவும் ஒரு மாற வேண்டும் என்பதுதான் இதனுடைய முக்கியமான நோக்கம். அப்ப அந்த வகையில இந்த உன்னதமான செயற்பாட்டை எடுத்திருக்கின்ற நிறுவனத்தில் ஆலோசனை குழு சார்பில் இதை உங்களோடு பயந்து கொள்வதில் நான் மகிழ்ச்சி அடையும். அதே நேரத்தில் இதில் அரசு சார்பிட்ட நிறுவனங்கள், அரசியல் சமூகங்கள், அரசியல் கட்சிகள் அனைவரும் இணைந்து இந்த நிகழ்ச்சி திட்டத்தை ஆதரவு வழங்குவதற்கு சிறந்த அரசியல் கலாச்சாரத்தை கொண்டு ஒரு நாட்டை நாங்கள் உருவாக்கலாம் என்ற நம்பிக்கை எங்களுக்கு மிக உறுதியாக இருக்கின்றது. Thank you, sir. Now, may what was it? One more key point. Essential again. Mr. Sharma, can you repeat what you said in English or Sinhala? Brief, sir. Not the whole thing. Now, what I
this is the first milepost of a bigger social change. So as many of you have suggested, to create women leadership with very strong, sound values and to work on it. So this program not only will benefit the 100 women, but it will benefit hundreds of women in the future. And many organizations also can use these modules and the process that we have developed in this program. And then I ask everyone, the civil society, government, parties, and everybody to support this initiative to create a very strong value country for the future. Thank you. Thank you, Mr. Swami. Okay. දැනගන්න කැමතිද මේ වැඩමුළු සඳහා අයදුම් කරුවන්ගේ ප්‍රයෝජනට මම හිතන්නේ උනාවේ ඒ කියන්නේ යම් කිසි මුදලක් අය කිරීමක් කරනවාද මේ සම්බන්ධව ඒ වගේම ඔවුන්ට මේකට සම්බන්ධයෙන් සඳහා දුරකථන අංකයක් දුන්නොත් මම හිතන්නේ හොඳයි අපි ඒක ලොකු ලියුමද පොලේ ආප්තිත් එක ටෙලිෆෝන් නම්බර් එකයි දෙකයි තමයි නෝනන්න පුළුවන්. මේ වැඩසටහන සම්පූර්ණම ෆ්‍රී එහෙම නැත්නම් කිසිදු මුදලක් අය කිරීමකින් තොරව තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ යන සියලු වියදම් නවාතැන් පහසුකම් බෙදලා ඒ යන සියලු කෑම බීම මේක මූලික වශයෙන් දින 3ක පුහුණුවක් වෙනවා එක අධීරකදී. ඒ වගේ පුහුණු කාණ්ඩ තමයි මොකද මේකේ න්‍යායාත්මක කාරණා සඳහා දින 3ක පුහුණුවක් ඒ වගේ අවුරුදු පුරාවටම වරින් වර එවැනි පුහුණු සංවිධානය වෙන්නේ. එතනදී ඒ අවශ්‍ය සියලු පහසුකම් අපි සපයනවා. ඕන කරන මැටීරියල් සියල්ලම අපි දෙනවා. ජාත්‍යන්තර පුහුණු කරුවෝ සම්බන්ධ වුණා. ඒ සියලු විහිදම් අප සංවිධානයේ හැටියට දරනවා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ සහභාගීත්වය සහ පැමිණීම පමණයි. හැබැයි මේකෙදී අපි ඊටාම පැහැදිලිව මේක අධීර කීපයක් යටතේ මේ තෝරා ගැනීම අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අතරමැද දාලා යන්න ඉඩකඩක් නැහැ. මොකද මේ සඳහා අපි විශාල වියදමක් දරනවා. ඒ නිසා එකඟතාවයකට පැමිණීම අවශ්‍ය වෙනවා. මේ පුහුණුව ආරම්භ කළාට පස්සේ ඒක අවසානයේ දක්වා ගෙන යන බවට. ඒක මම කලින් කිව්වා වගේ මේ පුහුණුව ඒ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුමෙන් එහාට යන පුහුණු වැඩමුළුවක්. මේක අපි හොඳම 10 දෙනා තෝරන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට අවශ්‍ය ජාත්‍යන්තර පුහුණුව ලබා දීම පිළිබඳව අපි මේ වෙනකොට සහභාගීගෙන යමින් තිබෙනවා. ඒ නිසා මුළු කාලයම මේ කටයුත්තට දායක වෙන්න සූදානමක් තියෙනවා නම් ඒ ඕනම කෙනෙකුට මේක තමයි හොඳම අවස්ථාව. මේක සම්ප්‍රදායික පුහුණුවකින් එහාට ගිහපු පුහුණුවක්, පුහුණු වැඩමුළු මාලාවක්. මේක 100න් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පළවෙනි 100 දෙනාගේ සාර්ථකත්වයේ මත අපි මේකේ දෙවෙනි තුන්වෙනි පියවරයන් පිළිබඳව කටයුතු කරනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි අර වෙනත් වැඩත් එක්ක මේක අතරමඟ දාලා යෑමේ කිසිම හැකියාවක් නැහැ. ඒ සඳහා අපි ඉඩකඩ ලබා දෙන්න බලාපොරොත්තුවක් නැහැ. සූදානම් නම් අපිත් එක්ක අවුරුද්දක කාලයක් රැඳෙන්න. හැබැයි අපි මේ දින තීන්දුව කිරීමේදී පුහුණු කාලවකවානු තීන්දුව කිරීමේදී අපි සහභාගීව තෝරගත්තට පස්සේ ඒ අයට පහසු වෙලාවල් පිළිබඳව අපි දැඩි සැලකිල්ලක් දක්වනවා. අපි දන්නවා දැනට සභාවල ඉන්න සභිකයින්ට මේකට සම්බන්ධ වුණොත් කොහොමද කටයුතු කරන්න වෙන්නේ. ඊළඟට අපි දන්නවා කාන්තාවන් හැටියට මේකට සම්බන්ධ වුණාම දරුවෝ ඉන්න කාන්තාව වෙන්න පුළුවන්. ඒතකොට ඒ අයට ලබා දෙන්න පුළුවන් කාලය යම් සීමාකම් තියෙනවා. මේ නිසා මේ ප්‍රායෝගික කාරණා සියල්ලම සැලකිල්ලට අරගෙන තමයි මේක පුහුණුවට සම්බන්ධ වෙන අයගේ ස්වභාවය අනුව අපේ පුහුණු කාලවකවානු අපි තීන්දුව කරනවා. සාකච්ඡා මාර්ගයෙන්. හැබැයි ඒ එකඟතාවයට ආවට පස්සේ ඒකට අනුගත වීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. දැන් මේ සඳහා අන්තර්ජාලයට පිවිසුණොත් පැක්වල් වෙබ් අඩවියට www.pakwal.com කියන වෙබ් අඩවියට ගියොත් www.pakwal.com කියන වෙබ් අඩවියට ගියොත් මේකේ ආයුධ පත්‍රයේ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේක තමයි දුරකථන අංකය මම හිතන්නේ කිට්ටු මේක ගත්තොත් ඔබතුමා කිව්වත් තමයි. ඔව්. අතන මේක ස්ක්‍රීන් එක උඩට ලොක් කරන්න. සිංහල ආයත සිංහල භාෂාව හසුරවන අයට 0.7 42 32 688 0.7 42 32 688 කියන දුරකථන අංකයක්.
ඒ වගේම දෙමළ මාධ්‍ය මේ කැමති අයට 0.76යි 78යි 73යි 144 කියලා නම්බරේ අංකය 0.76යි 78යි 73යි 144 කියන දුරකථන අංකයෙන් දෙමළ මාධ්‍යයට වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් සර්වද සංගීතන යම් සත්තාවකින් මේ වැඩ පාඨමාලා කරන උදාහරණ වෙලා තියෙනවා. නමුත් මේකෙදී නීති ක්‍රමවේදයක් ඇත්තේ නෙමෙයි වෙන්නේ නැති මේ කරන විදිහේ ඒ නිසා මේකෙන් පිටුනාට පස්සේ අපතුම් පාර්ලිමේන්තුවේදී අනාගතයේදී සදාකාලයේදී මේ වගේ තත්ත්ව පාත්‍ර අය වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඔබතුමාට වගකීමක් තියෙනවද ඔවුන් උපදේශයක් සහ ආදර්ශයක් ලබා දීම සඳහා ඒ කියන්නේ අපතුම් මුලදී තමන් සත්‍යාවෙන් කරනවා කියලා පොරොන්දු වෙලා යන පාර්ලිමේන්තුවට ඊට පස්සේ වෙන සම්පත්ත තමන් ලැබෙන සුඛෝභෝගී ජීවිත අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔය කියන කාරණාව කීර්තා හොඳින් නොකිරි වෙනත් ක්‍රමයකින් වෙන කරලා ඔබතුමාට තියෙන අයිතිය මොකක්ද? ඔව් අපි මේකෙදී ඒක තාම හොඳ ප්‍රශ්නයක්. අපි මම හිතන්නේ මුලදීම සඳහන් කළා මේකේ වැලියු බේස් එක වටිනාකම් පද්ධතිය තමයි හර පද්ධතිය තමයි අපේ තියෙන ඒක මත පදනම තමයි අපේ සියලු පාඨමාලාව ගෙනියන්නේ. අපි මොන විෂය කතා කළත් අපි පරිපාලනය ගැන කතා කළත් මූල්‍ය කළමනාකරණය ගැන කතා කළත් දේශපාලනය ගැන කතා කළත් මේ ඕනෑම මාතෘකාවක් පිළිබඳව මේ අය දැනුවත් කරද්දී අපි සම්ප්‍රදායිකව සමග වෙනම සාකච්ඡා කරනවා මේ වැලියු බේස් එක වටිනාකම් පද්ධතිය හර පද්ධතිය මත පදනම තමයි ඒ සමස්ත පුහුණුමාලාවම ගෙනියන්නේ. අපි විශ්වාස කරනවා එකක් මේ පාඨමාලාව හදාලා ඉවර වෙලා එළියට යන කෙනා ඒ මූලික විනය මූලික හික්මීම සහිත පිරිසක් බවට අපිට පත් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපිට 100% මේකෙන් වගකීමේ සහතිකයක් අපිට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා දැනට මන්ත්‍රීවරු 30කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තු මාර්ච් 12 ව්‍යාපාරයේ පිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් යම් එකඟතාවලයකට අසං කරපු අය. ඒකෙන් කියන්නේ නැහැ ඒ අය 100%ක්ම අල්ලසෙන් දූෂණයෙන් තොරයි කියලා. හැබැයි වාසනාවකට ඒ අය සම්බන්ධයෙන් අපිට අහන්න තියෙන චෝදනා ඊටාම කලාතුරකින් තමයි අපිට ලැබෙන්නේ. නිසා යම් ආකාරයක පාලනයක් වෙන මොකද අපි යමක් අත්සන් කළාම අපි යම් හෘද සාක්ෂියක් තියෙනවා නේද? ඒකට යම් බැඳීමක් තියෙනවා. ඉතින් මේ පිරිස සම්බන්ධනොත් අපි මේ ආරම්භයේදීම ඔවුන් එක්ක ප්ලෙජ් එකක් එකඟතා ලියවිල්ලක් අපි අත්සන් කර ගන්නවා. ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය තුළ ඔවුන් මේ වටිනාකම් පද්ධතිය ආරක්ෂා වෙන ආකාරයට තමයි කටයුතු කරන්නේ කියලා. ඒ නිසා අපිට යම් විශ්වාසයක් මේකෙදි තියාගන්න වෙනවා, තියාගන්න පුළුවන්. හැබැයි ඒක මම හිතනවා අපි 100ක් පුහුණු කරනකොට එක්කෙනෙක් දෙන්නේ මේකෙන් එළියට ගිහිලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒක අපිට 100ක් වළක්වන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි ඒකත් වළක්වන්න පුළුවන් වෙන්නේ මේ සමස්ත දේශපාලන සංස්කෘතිය වෙනස් කළොත් විතරයි. දැන් මම උදාහරණයක් කිව්වොත් දැන් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිනිස්සු අපේක්ෂා කරනවා මලගෙදරට සහභාගී වෙන්න. මලගෙයක් වුණොත් ඔවුන් හාල් මිටියක් යවන්න ඕනේ. මලගෙදරට හට් එක යවන්න ඕනේ. ඊටම දුප්පත් කෙනෙක් නම් ඒ මලගෙදර තමන්ගේ පාක්ෂිකයෙක් නම් පෙට්ටිය යවන්න ඕනේ. ඒතර මේවා කරන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආයතන විදිහට මුදල් ගන්න වෙනවා. මොකද ඔවුන්ගේ සාමාන්‍ය සභාව යනුව ඔවුන්ට මුදල් නැත්තම් එක අවුරුදු එක මහජන නියෝජිතයෙකුට තමන්ගේ දිස්ත්‍රික්කයේ ඇතුලේ ඒ වගේ මලගෙවල් කීයක් මේ සරල උදාහරණ කීයක් එන්න පුළුවන්ද? මගුල් ගයක් වුණොත් වෙනත් උත්සව වලට ඊළඟට දරුවෝ අසනීප වුණාම මේ විවිධ ඉල්ලීම් දේශපාලකයන්ට එනවා. පාර්ලිමේන්තුවටත් එනවා, පළාත් සභාවටත් එනවා, පළාත් පාලන ආයතන වලටත් එනවා. එතකොට මේ සංස්කෘතිය වෙනස් කරන්නේ නැත්තම් වෙනස් කරන්නේ නැතුව මහජන නියෝජිතයින්ට අපි ක්ලීන්ව ඉන්න කියන එක ප්‍රායෝගික නැහැ. මේක මේ ඒගොල්ලන්ට මහජන මුදල් මංකොල්ල ගන්න දෙන එක්ස්කියුස් එකක් නෙමෙයි. නිදහසට කාරණයක් නෙමෙයි. එතකොට මේ කල්චර් එක අපි වෙනස් කරන්න ඕනේ. ඒක නිසා තමයි මාධ්‍ය ව්‍යාපාරයක් ගොඩනගන්නේ. මම හිතනවා ඒකට මාධ්‍යවේදිනුත් අපිට ඕන කරනවා, මාධ්‍ය ආයතන ඕන කරනවා. මේවා ප්‍රශ්න කරන්න ඕනේ. අගය කරන්න ඕනේ මිනිස්සු අගය කරන්න ඕනේ. දැන් අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්නයක් අපි යහපත්ව කටයුතු කරන දේශපාලන නායකයෝ අගය කිරීමක් නැහැ. ඒකට ඒ අය අර කියන මලගෙදරට මගුල් ගෙදරට යන්නේ නැත්නම් අවශ්‍ය බඩු ටික සල්ලි ටික දෙන්නේ නැත්නම් ඊළඟ මැතිවරණයේදී උන් පරාජයටපත් වෙනවා. එතකොට වෙන්නේ දේශපාලනේ රැඳෙන්න ඕන මිනිහා පළවෙනි අවුරුදු 2 විතර ගියාට පස්සේ ඊළඟ මැතිවරණයට වියදම් කරන්න ඕන සල්ලි ටික තමයි හොයාගන්නේ. එතකොට තමයි මේ ආයතන ගණිත ටික හැදෙන්නේ. ඒක නිසා මේ සමස්ත සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ සඳහා ප්‍රශ්න සංවිධානය කටයුතු කරමින් යනවා. අපිට විශ්වාසය තමයි මේකෙදි වැදගත් වෙන්නේ. ඒ වගේම අපිට අනාගතයේදී මේ සිය දෙනාගේ එකතාවයක් ගන්න පුළුවන් වෙයි. අපිට නේමින් ඇන්ඩ් ෂේමින් වගේ කරන්න. ඒ කියන්නේ යම් ආකාරයකට වැරද්දක් කළොත් ඒක ප්‍රසිද්ධියේ නම් කරන්න. අපිට යම් එකඟතාවයක් ආරම්භයේදී ගත්තොත් අවසානයේදී ඒ වගේ අය
එලි දැක්වීම සමාජයේ ඉදිරි මොකද අර ලැජ්ජ බය තියෙනවා නම් සමාජයේ ඉදිරි නිරාවරණය වීම කියන එක බරපතල කාරණයක් වෙනවා සාමාන්‍ය දේශපාලනය. ඒක ඔබතුමා ලබා ගන්නා එකඟතාවයේ රටේ ව්‍යවස්ථාව මේ නීතියන් උපයෝගී බලපාන්න පුළුවන් වෙන්නේ. මේක ව්‍යවස්ථාවට ඇතුළු කරලා පුළුවන් දෙයක් නෙමෙයි. ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය. රටේ මූලික නීතියට මේ වගේ කාරණා ඇතුළත් කිරීමේ හැකියාවක් නැහැ. සහ මැතිවරණ නීතියටත් මේ වගේ කාරණා ඇතුළත් කිරීම හරිම අපහසුයි. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වටිනාකම් පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට මේක දැන් ලෝකේ වෙනත් රටවල් සමහර රටවල් ව්‍යවස්ථා නැතුව ඉතාම හොඳට ක්‍රියාත්මක වෙනවා. එතන සියලුම දේවල් නීතිය මත පදනම් වෙලා අපිට කරන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යලේකුගේ මූලික මානව ගුණාංග මත පදනම් වෙලා තමයි කිරීමේ හැකියාව තියෙන නිසා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ කාරණා රටේ මූලික ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියලා. කවුරුත් අපේ ඇඩ්වයිසරි කමිටි එකේ ෆයිනල් රිමාර්ක්ස් දෙන්න කවුරු හරි උමනාවක් තියෙනවද අදහසක් තියෙනවද? ගායනී ප්‍රේමතිලක මහත්මිය නේද? හරි නම් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මම නැවතත් ආරාධනා කරන්නේ දේශපාලනයේ යහපත් දේශපාලනයක් දායක වෙන්න ඔබ සූදානම් නම් එන්න අපි එකතු වෙමු.